ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපේ පාඩම 12 ශ්‍රේණියට නියමිත තාල සංකල්ප සහ ගති මිති ලය පිළිබඳයි. එහිදී තාල සංකල්ප, ගති මිති ලය සහ තාල එක කොටස්, උත්තර ಭಾರತೀಯ තාල හඳුනා ගැනීම, තාල ගුණ කිරීම සහ උත්තර ಭಾರತೀය තාලවල ටේකා තබ්ලාවෙන් වාදනය කිරීම යන කාරණා අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි නිපුණතාවයේ වශයෙන් විශ්ව සංගීතයේ ස්වභාවය වටහා ගනිමින් විවිධතා ගවේෂණය කිරීමත් එහි ප්‍රතිඵල ඉගෙනුම් ඵලය වශයෙන් තාලයේ ගති ලක්ෂණය පැහැදිලි කරමින් දේශීය හා ಭಾರತೀಯ විවිධ තාල අතර ස්වභාවය හඳුනා ගැනීමෙන් තාල නිරූපණය සිදු කිරීමත් අප බලාපොරොත්තු වෙනවා. හින්දුස්තානි සංගීතයේ ප්‍රධාන තාල වාදන භාණ්ඩයේ වශයෙන් අප හඳුනා ගන්න තබ්ලාව ඉතාමත් අනාදිමත් කාලයක පටන් හින්දුස්තානි සංගීතය තුළ භාවිතා වෙච්ච තාල වාදන භාණ්ඩයක්. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය තුළ තාල සංකල්පය ඊටත් වඩා දිගු ඉතිහාසයකින් යුක්ත කාරණාවක්. ඒ තාල සංකල්පය බිහි වූ ඉතිහාසය තුළම තාලවල ටේකාවල් නැත්නම් ඒහා බැඳි අවනද්දාක්ෂර බිහිවීම සිදු වෙන්නේ නැහැ. තාල වලට අදාළ ටේකා වල බිහිවීම සිදු වෙන්නේ ඊට ගොඩාක් කාලයකින් පසුවයි. මුල් කාලේ මුලින්ම බිහි වෙන්නේ තාලය. ඒ තාලය බිහිවීමත් එක්ක තාලය භාවිතා කිරීමට අවශ්‍ය කරන අවනද්ද අක්ෂර තමයි ටේකාව විදියට අපි හඳුනාගන්නේ. තාල ශාස්ත්‍රෙහි භාවිත තාලයන් තබ්ලාවෙන් හෝ පක්වාජනය නිරූපණය කිරීම පිණිස ඊට ආවේනික අවනද්දාක්ෂරයන්ගේ නිර්මිත පද ඛණ්ඩයට තමයි අපි ටේකාව කියලා හඳුන්වන්නේ. විෂය නිර්දේශය තුළ අපිට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ටේකා කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ අන්තර්ගත වුණු මේ ටේකා අපි මුලින්ම හඳුනා ගනිමු. මුලින්ම අපි හඳුනා ගනිමු ත්‍රිතාලය කියන තාලය. ත්‍රිතාලය මාත්‍රා 16කින් යුක්ත තාලයක්. මාත්‍රා 4 බැගින් විභාගගත වෙලා තියෙන්නේ. එහි තාල සංකේත අනුපිළිවෙල සමග්‍රහය, දෙවන අනුතාලය සහ කලිය සහ තුන්වන අනුතාලය වශයෙන් වේ. දෙවනුව අපි බලමු ජප් තාලය. ජප් තාලය මාත්‍රා 10කින් යුක්ත වෙච්ච තාලයක්. එහි මාත්‍රා කැටිවීම විභාගවල සිදු වෙලා තියෙන්නේ මාත්‍රා 2 3 වශයෙන්. දීනා දී දීනා තීනා දී දීනා වශයෙන් එහි තාල සංකේත අනුපිළිවෙල සමග්‍රහය, දෙවන අනුතාලය, කලිය සහ තුන්වන අනුතාලය වශයෙන්. ඊළඟට අපි බලමු දීප්චන්දි තාලය. දීප්චන්දි තාලයත් මාත්‍රා කැටිවීම විභාග තුල සිදු වෙලා තියෙන්නේ සමානව නෙමෙයි. මාත්‍රා කැටිවීම මාත්‍රා 3 විභාගයක තියෙනවා. මාත්‍රා 4ක් විභාගයක තියෙනවා. නැවතත් මාත්‍රා 3 විභාගයක් තියෙනවා. නැවතත් මාත්‍රා 4 විභාගයක් තියෙනවා. මාත්‍රා 14කින් යුක්ත වෙච්ච තාලයක්. මේ මාත්‍රා 14කින් යුක්ත වෙච්ච මේ තාලය විභාග තුල මාත්‍රා කැටි වෙලා තියෙන්නේ මාත්‍රා 3 4 3 4 වශයෙන්. එහි ටේකාව ධා ධින් ධා ධා ධින් තා තින් ධා ධා ධින් වශයෙන්ුයි අපි ගණන්නේ. ඊළඟට බලමු ඒක් තාලය. ඒක් තාලය මාත්‍රා 12කින් යුක්ත වෙච්ච තාලයක්. මාත්‍රා 12කින් යුක්ත වෙච්ච මෙම තාලය විභාග වෙලා තියෙන්නේ මාත්‍රා 2 2 2 වශයෙන්. මාත්‍රා 2 වශයෙන් තියෙන විභාග 6කිනුයි ඒ යුක්ත වෙලා තියෙන්නේ. ධින් ධින් ධාගේ තිරිකිට තු නා කත් තා ධාගේ තිරිකිට ධින් නා වශයෙන්. එහි තාල සංකේත අනුපිළිවෙල සමග්‍රහය, කලිය, දෙවෙනි අනුතාලය, කලිය, තුන්වන අනුතාලය සහ හතරවන අනුතාලය වශයෙන්. මෙහි ලක්ෂණයක් තමයි මේ තාලයේ කලිස්ථාන දෙකක් පැවතීම. ඊළඟට අපි බලමු චෞතාලය. චෞතාලය සඳහන් කරන්න ඕන මේ අක්ෂර ගැන සඳහන් කිරීමේදී මෙහි තියෙන්නේ පකාවාජ් අක්ෂර. තබ්ලා අවනද්දාක්ෂර නෙමෙයි, පකාවාජ් අවනද්දාක්ෂරයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට අපිට සලකන්න පුළුවන් මේ තාලය මුලින් පකාවාජයෙන් වාදනය කරපු, පකාවාජයෙන් වාදනය කිරීමට නිර්මාණය කරගත් ටේකාවක්. ඒකයි මේකේ අවනද්දාක්ෂර පකාවාජ් අවනද්දාක්ෂර වලින් යුක්ත වෙලා තියෙන්නේ. පසු කාලීනව මේව තබ්ලා අංගයක් විදිහට තබ්ලා අක්ෂර වලින් තබ්ලාවේ වාදන ශෛලියෙන් මෙම ටේකාව වාදනය කිරීම සිදු වුණා. එහිත් මාත්‍රා 12ක් තමයි මාත්‍රා ප්‍රමාණය තාලයේ. විභාග මාත්‍රා 2 බැගින් යුක්ත වෙච්ච විභාග 6කින් තමයි චෞතාලය සැදිලා තියෙන්නේ. එහි තාල සංකේත අනුපිළිවෙලත්
අපි මුලින් කතා කරපු ඒක් තාලයේ තාල සංකේත අනුපිළිවෙලටම හා සමානයි සමග්‍රහය කලිය දෙවෙනි අනුතාලය කලිය සහ තුන්වෙනි අනුතාලය සහ හතරවෙනි අනුතාලය වශයෙන් තාල සංකේත අනුපිළිවෙල විභාග 6 තුල ඒක් තාලයට හා සමාන ආකාරයකින් චෞතාලයේත් දැක්වෙන්නේ. අපි ඊළඟට බලමු තිලවඩා තාලය. තිලවඩා තාලයත් මාත්‍රා 16කින් යුක්ත වෙච්ච තාලයක්. එහි මාත්‍රා බෙදීම විභාග අතර සිදු වෙලා තියෙන්නේ මාත්‍රා 4 4 4 වශයෙන්. ඒ තේකාව ඔබට දැන් තිරයේ දිස්සනවා ධා තිර කිට ධින් ධින් ධා ධා තින් තින් තා තිරිකිට ධින් ධින් ධා ධා ධින් ධින් වශයෙන්. නමුත් මම ප්‍රස්ථාරකරණයේදී මේ මම දක්වලා තියෙනවා නැවතත් සමග්‍රහයට පැමිණීමයි එතන අපේක්ෂා කරන්නේ. නැවතත් සමග්‍රහයට පැමිණීම නැවතත් අර තුන්වන අනුතාලයේ 16 වෙනි මාත්‍රාවෙන් පසුව 10 අක්ෂරය සඳහන් කිරීම අපි ප්‍රායෝගිකව තාලයේ අතින් තාල නිරූපණය කිරීමේදී සිදු කරන සිද්ධාන්තයම ප්‍රස්ථාරකරණයේදීත් මම සඳහන් කරලා තියෙනවා. මම කලින් සඳහන් කරපු ඉදිරිපත් කරපු ත්‍රිතාලය, ඒක්තාලය, ජප්තාලය, චෞතාලය ආදී තාලවලත් මේ ආකාරයට මම සඳහන් කරලා තිබුණා. ඉන්න අදහස් කරන්නේ සමග්‍රහයට පිවිසීම ප්‍රායෝගිකව ප්‍රස්ථාරකරණයේදීත් ඇතුළත් කිරීමයි. අපි ඊළඟට බලමු පංජාබ් තාලය. පංජාබ් තාලයත් මාත්‍රා 16කින් යුක්ත වෙච්ච තාලයක්. ත්‍රිතාලය, තිලවඩා තාලය හා සමානවම මාත්‍රා 4 4 බැගින් මාත්‍රා 16කින් යුක්ත වෙච්ච මාත්‍රා 4 බැගින් යුක්ත වෙච්ච විභාග තියෙන තාලයක්. එහි තාල සංකේත අනුපිළිවෙලත් සමග්‍රහය දෙවන අනුතාලය කලිය සහ තුන්වන අනුතාලය වශයෙන් එහි තේකාව ධා ගධින්ග ධා ධා ගධින්ග ධා ධා කතින් කතා තා ගධින්ග ධා වශයෙන්. ඉදන් රටාව ත්‍රිතාලය හා සමාන නොවන ධ්වනි රටාවක් එය පංජාබ් තාලයටම ආවේනික වුණු සුවිශේෂී ධ්වනි රටාවකින් යුක්ත වෙච්ච තාලයක් පංජාබ් තාලය. මාත්‍රා 16කින් යුක්ත වෙච්ච තාලයක්. අපි ඊළඟට බලමු දමාර් තාලය. දමාර් තාලයත් මාත්‍රා 14කින් යුක්ත වෙච්ච තාලයක්. නමුත් මාත්‍රා 14කින් යුක්ත වුණු මේ දමාර් තාලය මාත්‍රා කැටිවීම විභාග තුල මාත්‍රා කැටිවීම සිදු වෙලා තියෙන්නේ සමාන ආකාරයකින් නෙමෙයි. විභාග තුල මාත්‍රා කැටිවීම සිදු වෙලා තියෙන්නේ මාත්‍රා 5, මාත්‍රා 2, මාත්‍රා 3, මාත්‍රා 4 වශයෙන්. ඒ කියන්නේ පළවෙනි විභාගය තුල මාත්‍රා 5කුත්, දෙවෙනි විභාගය තුල මාත්‍රා 2කුත්, තුන්වෙනි විභාගය තුල මාත්‍රා 3කුත් සහ හතරවෙනි විභාගය තුල මාත්‍රා 4කුත් වශයෙන් මාත්‍රා 14 බෙදලා ගිහිලා තියෙන්නේ 5, 2, 3, 4 වශයෙන්. එහි තාල සංකේත අනුපිළිවෙල සමග්‍රහය දෙවෙනි අනුතාලය, කලිය සහ තුන්වෙනි අනුතාලය වශයෙන්. තාල ප්‍රස්ථාරකරණය ගැන අපි ඊළඟට යොමු වෙමු. උත්තර ಭಾರತೀಯ සංගීත පද්ධතිය තුල තාල ප්‍රස්ථාරකරණය කරන ක්‍රම කිහිපයක්, ක්‍රම දෙකක් භාවිතා වෙනවා. නමුත් ඒ තාල ලිපි ක්‍රම තුල වඩාත් ජනප්‍රිය බාත් ඛණ්ඩයේ තාල ලිපි ක්‍රමයයි. මෙම තාල ලිපි ක්‍රමය ප්‍රස්ථාර කිරීමේදී අපි අනුගමනය කරන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අනුගමනය කරන කරුණු කිහිපය මත තමයි එහි ප්‍රස්ථාරකරණය සිදු වෙන්නේ. ඒ පළවෙනි කරුණ තමයි තාලයට අදාළ ටේකාව සිරස් ඉරිමගින් විභාග නිරූපණය කිරීම. තාලයට අදාළ ටේකාව සිරස් ඉරිමගින් විභාග නිරූපණය කිරීම. අර මම මුලින් සඳහන් කරේ මාත්‍රා 4න් 4ට ත්‍රිතාලය ගමන් කරනවා. මාත්‍රා 4න් 4ට පංජාබ් තාලය ගමන් කරනවා. මාත්‍රා 2න් 2ට ඒක් තාලය ගමන් කරනවා. අන්න ඒ විභාග වෙන් කිරීම සිදු කරන්නේ සිරස් ඉරක් මගින්. ඒක තමයි දක්වලා තියෙන්නේ තාලයට අදාළ ටේකාව සිරස් ඉරි මගින් නිරූපණය කිරීම. ඊළඟට ටේකාවට ඉහළින් මාත්‍රා ගණන ඉලක්කමින් දැක්වීම. ඒ කියන්නේ තාල ප්‍රස්ථාරකරණයේදී ටේකාව සඳහන් කරනවා, තාල සංකේත සඳහන් කරනවා සහ මාත්‍රා සඳහන් කරනවා. මාත්‍රා සඳහන් කිරීම සිදු කරන්නේ ටේකාව සඳහන් කිරීමට ඉහළිනුයි. ටේකාව සඳහන් කිරීමට පහළිනුයි තාල සංකේත භාවිතා කරන්නේ. ඒක තමයි සම්මත ක්‍රමය. ද්වේපුතේ අපි ඊළඟට බලමු තාලයක අඩංගු තාලාංග. තාලයක තියෙන අංග, තාල අංග මොනවද කියලා. ඒ තියෙන තාල අංග තමයි මාත්‍රා, විභාග සහ තාල සංඥා. අපි බලමු මේ මාත්‍රා කියන්නේ මොනවද? විභාග කියන්නේ මොනවද?
තාල සංඥා කියන්නේ මොනවද කියලා. මාත්‍රා කියලා කියන්නේ තාලයේ අදාළ මාත්‍රා ප්‍රමාණයට. විභාග කියලා කියන්නේ ඒ මාත්‍රා කැටිවීම සිදු වෙලා තියෙන ආකාරය. සහ තාල සංඥා කියලා කියන්නේ ඊට අදාළ තාල සංකේතය. මෙන්න මේ කියන කරුණු මේ කියන කාරණා වෙනස් වීම තුලිනුයි තාල එකින් එකට තාල වෙන්වීම සිදුවන්නේ. මේ තාල වෙන්වීම සිදු වෙන්නේ මේ තාල ආංග වෙනස් වීම තුලින් තමයි විවිධ තාල නිරූපණය වෙන්නේ. තාල ආංග වෙනස් වීම තුලින් අපිට තාල එකින් එකට වෙනස් වූ තාල නිර්මාණයක් සිදු වෙනවා. තාල නිර්මාණය වීමට අනෙක් අවශ්‍යම දේ තමයි රිද්මය. රිද්මය සංගීතයේදී අපි භාවිතා කරනවා සංගීතාත්මකව. නර්තනයේදී අපිට මේ කලා ශාස්ත්‍රය තුළ රිද්මය කියන එක අපිට දැඩි වශයෙන් හමු වන දෙයක්. එහිදී රිද්මය කියන්නේ අපි නැවත යමක් දෙයක් සිදු කිරීමට අපි කියනවා රිද්මය කියලා. ඒ සංගීතය තුලත් තාල තුලත් ඒ කාරණාව ඒ ආකාරයෙන්මයි සිදු වෙන්නේ. තාලයකත් රිද්මය භාවිතා වෙන්නේ නැවත ප්‍රකාශ වීමක්. ඒ තාලයක් තුර නමුත් ඒ රිද්මය සංවිධානාත්මකවයි හැසිරලා තියෙන්නේ. ඒ තාලයේ රීතියක් තියෙනවා, නියමිත ක්‍රමයක් තියෙනවා, ගමන් හැඩයක් තියෙනවා, ධ්වනි මාලාවක් තියෙනවා. ඊට අදාළ විදියට රිද්මය සංවිධානාත්මකව හසුරවා තිබීමෙන් තමයි තාලය බිහි වෙන්නේ. තාලය කියන්නේත් රිද්මයේ සංගීතාත්මක ප්‍රකාශනයයි. ඒ වගේම එක් රිද්මයන්ට ආවේනික ලක්ෂණ අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි එක් රිද්මයන් අතර නිශ්චිත සමානතාවයක් නැහැ. රිද්මය එකිනෙකට වෙනස් වීම තුලින් තමයි තාලයන්හි වෙනස් වීමක් සිදුවන්නේ. ඊළඟට අපි බලමු මේ රිද්මය සහ තාලය වෙනස් වීම තුල තබ්ලාවෙන් මේක අපි පොඩි උදාහරණ කිහිපයකින් විමසලා බලමු. අපි දන්නවා දැන් අපි බලමු අහලා තියෙන දුවදරු අහලා තියෙන රිද්මයක් මං වාදනය කරලා පෙන්නන්නම්. මේ රිද්මය ඔබට හුරු පුරුදු රිද්මයක්. මාත්‍රා 4න් 4ට යන ගමන් රටාවක් තමයි මේ රිද්මය තුල අන්තර්ගත වෙන්නේ. එතකොට තාලය නිර්මාණශීලීව හසුරලා අලුත් ආකාරයකට නවමු ආකාරයකට අපි මේ රිද්මය තුල භාවිතා කරලා තියෙනවා. රිද්මානුකූලව භාවිතා කරලා තියෙනවා. තවත් විදිහකින් අපි උදාහරණයක් විතොත් අපි දැන් දන්නවා අපි රබානේ හඬ රිද්මයානුකූලව තබ්ලාවෙන් උපදවා ගන්නකොට අපි මෙන්න මේ වගේ උපක්‍රමයක් භාවිතා කරනවා. මේ රිද්මය වාදනය කිරීම තුළ රබානේ හඬත් අපිට ඇහෙනවා. රබානේ හඬ ඒ ධ්වනිය සිහියට ගැනෙනවා. ඒ වගේම තමයි කිසියම් වූ තාලයක් අනුව තමයි මේ රිද්මය මේ අපිට ඇහෙන හඬ ගමන් කරන්නේ. මේ වාදනය වුණු රිද්මය ගමන් කරන්නේ අපි බලමු ආයෙත්. අපිට මේක 1 2 3 4 1 2 3 4 1 2 3 4. මේ රිද්මය ගමන් කරන්නේ මාත්‍රා 4න් 4. මාත්‍රා 4 තාලයකට අනුගතවයි මේ රිද්මය ගමන් කරන්නේ. ඒ රිද්මය තුල තියෙනවා රබානේ හඬ. රබානේ ධ්වනියත් එහි භාවිතා වෙනවා. ඊළඟට අපි බලමු තාලයක ගති, මිති, ලය යන්න කියන්නේ මොනවද කියලා. තාලයේහි ගති, මිති සහ ලය. ගති කියලා කියන්නේ තාලයේ ධ්වනියේ තේකාවේ තාලයේ ධ්වනියේ ගතිය, හැඩය. ඒ හැඩය අපි ගතිය විදියට දකිනවා. ඊළඟ දේ තමයි මිතිය. මිතිය කියලා කියන්නේ එහි තාලයේ මාත්‍රා ප්‍රමාණයේ එකතුව, මාත්‍රා සංඛ්‍යාව, එහි මිතිය. තුන්වැන්න තමයි ලය. ලය කියලා කියන්නේ සංගීතයේදී අපි භාවිතා කරන වේගයට අපි භාවිතා කරන වචනය තමයි ලය. ලය ත්‍රිවිධාකාරයි, විගණගෙන ඇති ලය ත්‍රිවිධාකාරයි, විලම්භ, මධ්‍ය, ද්‍රුත වශයෙන් මේ තාලයටත් ඒ સિદ્ધාන්තය පොදුයි.
එතකොට ලය අඩුවෙන් අපි වාදනය කරන වෙලාවල් තියෙනවා, ලය වැඩියෙන් වාදනය කරන වෙලාවල් තියෙනවා. ඒ ලයෙහි වෙනස්කම තමයි මෙහිදී ලය කියලා අපි හඳුන්වන්නේ. ප්‍රධාන ලක්ෂණ තුන තමයි තාලයේ ගති, මිති සහ ලය. මම ඊළඟට දක්වලා තියෙනවා රූප රාමුවල ඔබට දිස්වේවි තාල පද සහ ගති මිති ලය අතර සමානතාවය සහ අන්තර් සම්බන්ධතාවය. එහිදී ඒක්තාලය සහ චෞතාලයේහි ගතිය වෙනස්. නමුත් මිතිය සමානයි සහ ලය සමානයි. ඒ වගේමයි පංචාබ් තාලය සහ ත්‍රිතාලය. තාලයේහි ගතිය වෙනස්. නමුත් මිතියයි ලයයි සමානයි. ඊළඟට අපි බලමු තිල වඩා තාලය. අපි මේකට තීල වඩා කියලාත් භාවිතා කරනවා. තීල වඩා තාලය ත්‍රිතාලයත් එක්ක ගතියෙන් වෙනස්. මිතියෙන් සමානයි. ලයෙනුත් වෙනස්. ඒක තවත් කාරණාවක්. තිල වඩා තාලය ගමන් කරන්නේ බොහෝ විට විලම්බ ලය ආශ්‍රිතව. ලය. නමුත් ත්‍රිතාලය මේ ලය තුනෙහිම ඇසුරු කරනවා. මධ්‍ය ලයෙත්, ධෘත ලයෙත්, විලම්බ ලයෙත්. නමුත් තීල වඩා තාලය බොහෝ දුරට පාවිච්චි වෙන්නේ විලම්බ ලයේ පමණයි. නමුත් එතනදී තීල වඩා තාලයත් ත්‍රිතාලයත් ලයෙන් වෙනස් වෙලා තියෙනවා. නමුත් එහි මිතිය සමානයි. මිතිය සමානයි කියන්නේ එහි මාත්‍රා ප්‍රමාණය, මාත්‍රා බෙදීම, තාල සංකේත අනුපිළිවෙල, විභාගයක් තුළ තියෙන මාත්‍රා ප්‍රමාණය එය සමානයි. ඒ වගේම තමයි එහි ගතිය. ගතියත් වෙනස්. ත්‍රිතාලයේ ගතිය දා දින් දින් දා දින් දින් දා තින් තින් තා දින් දින් දා. නමුත් තිල වඩා තාලයේ දා තීරි කිට දින් දින් දා තින් තින් තා තීරි කිට දින් දින් දා දින් දින්. අපිට මම උච්චාරණය කිරීමේදී ඔබට තේරෙන්නේ නැති ත්‍රිතාලයේ ධ්වනි පෙළෙහි හැඩ ගැහිම් ධ්වනි පෙළෙහි අපිට ඇහෙන නාද මාලාවත් තීල වඩා තාලයේ ධ්වනි මාලාවේ අපිට ඇහෙන හඬත් අතර වෙනසක් තියෙනවා. අපි එය තමයි අදහස් කරන්නේ එතෙන්දි ගතිය කියලා. අපිට ධ්වනි මාලාවේ දැනෙන වෙනස්කම. අපි ඊළඟට බලමු දීප්චන්දි තාලයත් දමාර් තාලයත්. දීප්චන්දි තාලයේ දමාර් තාලයේ ගතිය වෙනස්. නමුත් මිතිය සමානයි. ඒ වගේමයි ලයත් වෙනස්. ඒ කියන්නේ දමාර් තාලය විලම්බ ලයේ භාවිතා වන තාලයක්. දීප්චන්දි තාලය මධ්‍ය ලයෙත් බොහෝ විට මධ්‍ය ලයේ වාදනය වෙන තාලයක්. එතෙන්දි ලය වෙනස් වෙලා තියෙනවා. මිතිය සමාන වෙලා තියෙනවා. ගතියත් දීප්චන්දි තාලයේ සහ දමාර් තාලයේ ගතියත් වෙනස්. දමාර් තාලයේ අපිට අඳුනා ගන්න ලැබෙන්නේ අපිට මුණ ගැහෙන්නේ බොහෝ දුරට දමාර් ගායන ශෛලියත් එක්ක. දමාර් ගායන ශෛලියේ ප්‍රධානම තාලය දමාර් ගීත රචනා වෙලා තියෙන්නේ දමාර් තාලය මත. එතකොට දමාර් ගායන ශෛලිය සිදුවෙන විලම්බ ලයෙන් ඒ විලම්බ ලයට අනුගතව තමයි දමාර් තාලය පාවිච්චි වෙන්නේ. නමුත් දීප්චන්දි තාලය මධ්‍ය ලය තුල භාවිතා වෙනවා. එතකොට එතන ලයෙන් වෙනස් වෙලා තියෙනවා. මිතියෙන් සමාන වෙලා තියෙනවා. නමුත් ගතියනොත් වෙනස් වෙලා තියෙනවා. අපි ඊළඟට බලමු රූපක් තාලය සහ දීප්චන්දි තාලය. රූපක් තාලයත් දීප්චන්දි තාලයත් ගතියෙන් වෙනස්. මිතියෙන් වෙනස්. නමුත් ලයෙන් සමානයි. ඒ කියන්නේ ඉන් අදහස් කරන්නේ ගතියෙන් වෙනස් කියලා කියන්නේ එහි ඇහෙන හඬ ධ්වනි මාලාව එකිනෙකට වෙනස්. දීප්චන්දි තාලයයි රූපක් තාලයයි අපිට වාදනය කිරීමේදී වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි අපි ධ්වනි මාලාවේ වෙනස කියලා අදහස් කරන්නේ. ධ්වනි මාලාවේ වෙනස තුළින් අපිට මේ වාදනය වෙන්නේ රූපක් තාලය, මේ වාදනය වෙන්නේ දීප්චන්දි තාලය කියලා අපිට වෙන වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ගතිය කියලා අපි අදහස් කරන්නේ. මිතිය කියලා අදහස් කරන්නේ එතෙන්දී මාත්‍රා ප්‍රමාණය, තාලයේහි දිග. එතකොට රූපක් තාලයේ මාත්‍රා 7කින් යුක්ත වෙන්නේ. නමුත් දීප්චන්දි තාලයේ මාත්‍රා 14කින් යුක්ත වෙනවා. නමුත් මේ තාල දෙක ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී ප්‍රායෝගිකව අපිට එක්ව වාදනය කරන්න පුළුවන් සරල සංගීතය තුල එහෙම. නමුත් මේකේ සිද්ධාන්තමය වශයෙන් ගත්තම මෙහි මිතිය වෙනස් වෙලා තියෙනවා. මාත්‍රා 7ක් රූපක් තාලයේ තිබීමත් මාත්‍රා 14ක් දීප්චන්දි තාලයේ තිබීමත් නිසා. නමුත් මෙහි ලය සමානයි. ඒ කියන්නේ මේක මධ්‍ය ලයේදී භාවිතා වෙනවා, විලම්බ ලයේදී භාවිතා වෙනවා, ධෘත ලයේදීත් භාවිතා වෙනවා. ලයයන් තුලම භාවිතා වන සරල තාල දෙකක් තමයි රූපක් තාලය සහ දීප්චන්දි තාලය.
මම හිතනවා ආදරණීය දුවේ පුතේ ඔබට තාලයෙහි ගති මිති ලය කියන සංකල්ප තුන ඊටමත් හොඳින් අවබෝධ වන්නට ඇතැයි කියලා. අපි ඊළඟට බලමු තාල පදවල ගති ලක්ෂණ තාල පදයේ ගති ලක්ෂණ වෙනස් වෙන්නේ ඇයි? වෙනස් වීම වෙන්නේ ඇයි කියලා. වෙනස් වීමට හේතු මොනවද කියලා. ඒතර අවනද්ද අක්ෂරවල ධ්වනිය වෙනස් වීම මම මුලින් උදාහරණ කතා කරා දීප්චන්ති තාලය සහ දමාර් තාලය, ඒක් තාලය සහ චව් තාලය. ඒ තාල දෙකෙහි ධ්වනි එකිනෙකට වෙනස්. ඒක් තාලයේත් චව් තාලයේත් ධ්වනි දෙක වෙනස්. දීප්චන්ති තාලයේ දමාර් තාලයේ ධ්වනි දෙක වෙනස්. ඒ නිසා ඒ ධ්වනියෙහි වෙනස් වීම තුළ මෙහි ගති ලක්ෂණය වෙනස් වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මෙහි ශිල්ප ක්‍රමය වෙනස් වීම. ඒ හොඳම උදාහරණය තමයි ඒක් තාල් සහ චව් තාල්. ඒක් තාලයේහි භාවිතා වන විදියට නෙමෙයි චව් තාලයේ අක්ෂර භාවිතා වෙන්නේ. අපි ඒක සඳහන් කරනවා ඒක් තාලයේ සංවෘතව අක්ෂර වාදනය වන අතර චව් තාලයේ විවෘතව අක්ෂරය වාදනය වෙනවා කියලා. වාදන ශිල්පීය ක්‍රමය. මොකද චව් තාලය තාල අපේ තාලයට අපේ හින්දුස්තානි තාල පද්ධතියට ලැබුණේ ධෘපත් ගායන ශෛලිය. ධෘපත් ගායන ශෛලිය බොහෝ විට තාල පද ටේකාවල් වාදනය වුණේ විවෘත අක්ෂර භාවිතා කරමින්. ඒ අනුසාරයෙන් තමයි චව් තාලයත් විවෘත අක්ෂර වාදනය කරමින් තබ්ලාවෙත් වාදනය කරන්නේ. අපි තබ්ලාවෙන් ඒක වාදනය කරනකොටත් තබ්ලාවට ආවේනික ලක්ෂණ වලට එහා ගියපු පකවාජයට ආවේනික ලක්ෂණ උපයෝගී කරගනිමුනුයි අපි චව් තාලය තබ්ලාව තුලින් වාදනය කරන්නේ. එතනයි අදහස් කරලා තියෙන්නේ වාදන ක්‍රමයේ වාදන ශිල්ප ක්‍රමයේ වෙනස්කම. ඒ සංවෘත සහ විවෘතභාවය ඒක් තාල් සහ චව් තාල් වල. ඊළඟ දේ තමයි අවනද්දාක්ෂර සංයෝග වී ඇති ආකාරය. ඒක් තාලයේ බලන්න. ඒක් තාලයේ අවනද්දාක්ෂර සංයෝජනය වෙලා සංයෝග වෙලා තියෙන්නේ දින් දින් දාගේ තිරිකිට තු නා කත්තා දාගේ තිරිකිට දින් නා. ඒතර පළවෙනි මාත්‍රාව තුල එකයි දින්. දෙවෙනි මාත්‍රාව තුල එකයි දින්. තුන්වෙනි මාත්‍රාව තුල දාගේ. අක්ෂර දෙකක් එකතු වෙලා තියෙනවා. හතරවෙනි මාත්‍රාව තුල තිරිකිට. අක්ෂර හතරක් සංයෝග වෙලා තියෙනවා. දින් දින් දාගේ තිරිකිට. පළවෙනි මාත්‍රාව මත එක අක්ෂරයක්, දෙවෙනි මාත්‍රාව මත එක අක්ෂරයක්, තුන්වෙනි මාත්‍රාව මත අක්ෂර දෙකක්, හතරවෙනි මාත්‍රාව මත අක්ෂර හතරක් මේ ආකාරයට ගමන් කරනකොට ඒ ගමන් හැඩය අවනද්දාක්ෂර සංයෝග වී ඇති ආකාරය අනුව ඒ වෙනස් වෙනවා. දින් දින් දාගේ තිරිකිට තු නා කත්තා දාගේ තිරිකිට දින් නා. නමුත් ත්‍රිතාලය දා දින් දින් දා දා දින් දින් දා දා තින් තින් තා තා දින් දින් දා හැම මාත්‍රාවක් මතම එක අක්ෂරයකින් පිහිටලා තියෙන්නේ ත්‍රිතාලයේ. නමුත් ඒක් තාලයේ එහි අවනද්දාක්ෂර සංයෝග වී තියෙන්නේ එක මාත්‍රාවක් මත එක අක්ෂරයක් පිහිටලා නෙමෙයි. ඒක වෙනස් වීම වෙනස් වන ආකාරය වෙනුයි ඒක සැකසීලා තියෙන්නේ. ඊළඟ දේ තමයි මාත්‍රා මත අක්ෂර පිහිටන ආකාරය අනුව. මාත්‍රා මත අක්ෂර පිහිටන ආකාරය අනුව එහි ගතිය වෙනස් වෙනවා. හොඳම උදාහරණය තමයි අප විෂය නිර්දේශයේ තියෙන පංජාබ් තාලය සහ ත්‍රිතාලය නැත්නම් තීන් තාලය. මේ පංජාබ් තාලයේ තීන් තාලයේ මාත්‍රා මත අක්ෂර පිහිටා තිබීම අනුව එහි ගතිය වෙනස් වෙනවා. මම වාදනය කරලා පෙන්වන්නම් උදාහරණයක් වගේම ත්‍රිතාලයත් පංජාබ් තාලයේත් මාත්‍රා පිහිටීම අක්ෂර සිදු වෙලා තියෙන මොන ආකාරයෙන්ද අපි පොඩ්ඩක් බලමු. මේ වාදනය කරන ත්‍රිතාලය. da ding ding da ding ding da ting ting ta ding ding da. මේ අපිට ඇහුනේ ත්‍රිතාලය. අපි ළඟට බලමු පංජාබ් තාලය. පංජාබ් තාලය දාග දිංග දා දාග දිංග දා දාක තිංක තා තාග දිංග දා දාග දිංග දා දාග දිංග දා දාක තිංක තා තාග දිංග දා. ත්‍රිතාලය දා දිං දිං දා දිං දිං දා තිං තිං තා දිං දිං දා. මම ත්‍රිතාලයත් පංජාබ් තාලයත් මේ තාල දෙක එකට වාදනය කරලා පෙන්වන්නම්. මාත්‍රා මත අක්ෂර පිහිටි ආකාරය අනුව මෙහි ගතිය වෙනස් වෙලා තියෙන්නේ මොන විදියටද කොයි ආකාරයෙන්ද කියලා පැහැදිලි වෙයි. මුලින් මම ත්‍රිතාලය වාදනය කරන්නම්. ඊළඟට පංජාබ් තාලය වාදනය කරන්නම්. ඒ තාල දෙක ශ්‍රවණය වෙනකොට ඔබට තේරෙවි මෙහි මාත්‍රා මත අක්ෂර පිහිටි ආකාරය අනුව මෙහි ගතියෙහි වෙනස්කම.
ගානේ දා දින් දින් දා දා දින් දින් දා දා තින් තින් තා තා දින් දින් දා දාග දිංග දා දාග දිංග දා දාක තින් තා තාග දිංග දා. මෙහි ලය සමානයි. මිතිය සමානයි. නමුත් ඒ ධ්වනිය වෙනස්. ඒක තමයි එතනින් අදහස් කරේ මාත්‍රා මත අක්ෂර පිහිටි ආකාරය අනුව එහි ගතියෙහි වෙනස් වීම සිදු වෙනවා. ඊළඟට අපි බලමු වාදනයේට નિયમિત ලයෙහි වෙනස්කම් අනුව. ඒ කියන්නේ අපිට තාලය භාවිතා කරන්න පුළුවන් ලය විලම්භ ලයෙන්, මධ්‍ය ලයෙන්, නැත්නම් ද්‍රුත ලයෙන්. මේ තුන් ආකාරය ලයෙන්ම භාවිතා කිරීම අනුව මේ තාලයේහි වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිතාලය මම කලිනුත් සඳහන් කරා ත්‍රිතාලය අපිට මේ ලයයන් තුනෙහිදීම හඳුනා ගන්න පුළුවන්. විලම්භ ලයෙත් භාවිතා කරනවා, පාවිච්චි කරනවා, වාදනය කරනවා. මධ්‍ය ලයෙත් භාවිතා කරනවා, ද්‍රුත ලයෙත් භාවිතා කරනවා. නමුත් තීල වඩා තාලය ඒ ආකාරයෙන් මධ්‍ය ලයේ හෝ ද්‍රුත ලයේ භාවිතා වෙන්නේ නැහැ. ය බොහෝ දුරට භාවිතා වෙන්නේ විලම්භ ලයෙහි පමණයි. ඒ එක වෙනස්කමක් මේ ගතිය තාලයේ ගතිය අපිට දැනෙන්න බලපාන ප්‍රධානම ලක්ෂණයක්. අපි ඊළඟට බලමු ඒක් තාලය. ඒක් තාලය විලම්භ ලයෙත් භාවිතා වෙනවා, ද්‍රුත ලයෙත් භාවිතා වෙනවා. නමුත් විලම්භ ලයේදී එහි ඇහෙන ධ්වනියත් ද්‍රුත ලයේදී එහි ඇහෙන ධ්වනියත් වෙනස්. විලම්භ ලයේදී ධින් ධින් දාගේ තිරිකිට තු නා කත් තා දාගේ තිරිකිට ධින් නා වශයෙන් ඇහෙන විලම්භ වාදනය වන එක් තාලය ද්‍රුත ලයේදී ධින් ධින් දාගේ තිරිකිට තුන්නා කත් තා දාගේ තිරිකිට ධින් නා වශයෙන් අපිට ඇහෙනවා. එතකොට ඒ ධ්වනියේ වෙනස්කමත් තාලයේ ලය වෙනස් වීම නිසා එකම තාලය ලය වෙනස් වීම තුළින් එහි ධ්වනිය වෙනස් වීම අපිට ඒ තාලයේහි ගතිය වෙනස් වීමට බලපාන ප්‍රධානම කාරණයක්. අපි ඊළඟට බලමු තබ්ලාවේ ව්‍යුහය සහ කොටස්. තබ්ලාවේ ව්‍යුහය සහ කොටස් මම රූප සටහනක දක්වලා තියෙනවා. ඔබ කලිනුත් සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍ය පෙළ ඉගෙන ගනිද්දී සාමාන්‍ය පෙළටත් මේ තබ්ලාවේ ව්‍යුහය සහ කොටස් ඉගෙන ගන්න ඇති. තබ්ලාවේ කොටස් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ තබ්ලාවේ කොටස් තියෙනවා. තබ්ලාවේ අක්ෂර නිෂ්පත්තියට අවශ්‍ය කරන කොටස් තියෙනවා. අනෙත් තබ්ලාවේ කොටස් තියෙනවා තබ්ලාව සුසර කර ගැනීමට අවශ්‍ය කරන කොටස්. මේ තබ්ලාව සුසර කර ගැනීමට අවශ්‍ය කරන කොටස් සහ තබ්ලාව අක්ෂර වාදනය කිරීමට වැදගත් වන කොටස් වශයෙන් කොටස් දෙආකාරයකට උනත් මේ මූණතෙහි තබ්ලා මූණතේ අපි මේ කියනවා මේ කොටසට බායාං කියලා, මේ කොටස කියනවා දායාං කියලා. මේ බායාං කොටස තුල අන්තර්ගත වෙනවා ප්‍රධාන වශයෙන් අපිට පේන කොටස් තුනක්. කොටස් තුනක් ප්‍රධාන වශයෙන් පේන්න තියෙනවා. අපි මේ මැදින් තියෙන කොටසට කියනවා ස්යාහිය කියලා. ඊළඟට මේ දෙවනුව තියෙන කොටසට කියනවා ලවය කියලා. තෙවනුව මේ අයිනෙන්ම තියෙන කොටසට අපි කියනවා චාන්ටිය කියලා. නමුත් මේ බායාවේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ ලවය එක හරියක කුඩා වෙන්නත් තවත් හරියක විශාල වෙන්නත් වශයෙන් තියෙන්නේ. අපි මේ හරියට කියනවා ලවය කියලා. මේ වැඩිපුර තියෙන ලවයේ ප්‍රදේශයට අපි ලවය කියලා කියන්නේ නැහැ. අපි ඒකට කියන්නේ මයිදාන් කියලා. ඒතර තබ්ලා බායා මූණතෙහි ප්‍රධාන කොටස් හතරයි. චාන්ටිය, මයිදාන්, ස්යාහිය සහ ලවය වශයෙන්. අපි බලමු දහිනාවේ. දහිනාවේ ඒ විදිහට ලවය පිහිටලා තියෙන්නේ සෑම තැනම එක සමාන ආකාරයට. එතකොට එහි මයිදාන් කොටසක් නැහැ. මයිදාන් කොටසක් නැහැ. එතකොට දායාව තුල චාන්ටියත්, ලවයත්, ස්යාහියත් පමණයි මූණතෙහි තියෙන්නේ. අපි අනෙත් කොටස් තබ්ලාවේ අපි දන්න අනෙත් කොටස් අපි භාවිතා කරන්නේ තබ්ලාව සුසර කර ගැනීමට. ඒ කියද්දී අපිට දැන දකින්න ලැබෙනවා මේ තබ්ලාවේ මේ කඳක්, ලෝහමය කඳක් බායා කොටස තුල, දායා කොටස තුල දැවමය කඳක් අපිට ලැබෙනවා. අපි මේ දැවමය කොටසට මේ දැව කඳට අපි කියනවා ලකඩි කියලා. මේ ලෝහමය කඳට ලෝහමය කොටසට අපි කියනවා කුන්ටි කියලා. ඊළඟට මේක සුසර කර ගැනීමට භාවිතා කරලා තියෙනවා වරපටි. අපි ඒවට කියනවා බද්දි කියලා. ඒ බද්දි සම්බන්ධ වෙලා තියෙනවා මේ ලී කොටස් වලට. ඒ ලී කොටස් වල අපි කියනවා ගට්ටා කියලා. ඊළඟට මේ බද්දි මේ පූඩියට මූණතට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ ගැටිය කියලා අපි කියනවා. මේකට අපි කියනවා ගජරාව කියලා.
ගජරා කොටසත් බද්දිත් ගට්ටත් ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න පුළුවන් තබ්ලාවේ සුසර කර ගැනීමට අවශ්‍ය කරන කොටස්. මම ඊළඟ රූපසටහනෙන් දක්වලා තියෙනවා තබ්ලාවේ මේ පිටුපස රූපසටහන. ඒ පිටුපස රූපසටහනේ අපිට නිතර දකින්න ලැබෙන්නේ නැහැ මෙන්න මේ කොටස මේ යට. අපි එකට කියනවා ගුඩරිය කියලා. මේ අඩිවලල්ල යටට අපි කියනවා ගුඩරිය. මේක බද්දි, මේක ගජරා, මේක ගට්ටා. එතකොට මේ බද්දි ගුඩරියනුත් ගජරාවෙනුත් තමයි බද්දි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ගුඩරිය හරහා සහ ගජරාව හරහා ගිය බද්දි මේ ගට්ට වලින් තමයි එහි ආතතිය අඩු වැඩි කිරීමෙන් අපි සුසර කරගන්නේ. ඊළඟට මූණතෙහි මේ බද්දි ගජරාව තුලින් බද්දි ගියපු ස්ථාන 16ක් තියෙනවා. මේ ස්ථාන 16ට අපි කියනවා ගර් කියලා. මේ ගර් ස්ථාන වලින් තමයි මේ ගජරාව තුලින් බද්දිය ගුඩරි දක්වා ගෙහින් තියෙන්නේ. ඒ සම්බන්ධ වන වරපටිය ගමන් කරපු තැන්වලට අපි කියනවා ගර් කියලා. එතකොට තබ්ලාවේ සුසර කර ගැනීමට තබ්ලාව සුසර කර ගැනීමට අපිට අවශ්‍ය වෙනවා ප්‍රධාන කොටස් ගර්, ගජරා, බද්දි, ගට්ටා සහ ගුඩරි. ඔව් අපි ඊළඟට තබ්ලාවේ අක්ෂර ගැන විමසා බලමු. තබ්ලාවේ අක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ශුද්ධාක්ෂර සහ මිශ්‍ර අක්ෂර වශයෙන් දැක්වෙන්නේ. ශුද්ධාක්ෂර කියලා කියන්නේ තබ්ලාවේ එක කොටසක් පමණක්. බායා කොටස හෝ දායා කොටස හෝ ඒ එක කොටසක් පමණක් උපයෝගී කරගනිමින් නිපදවා ගන්න උත්පාදනය කරන ලබන අක්ෂර වලට අපි කියනවා ශුද්ධාක්ෂර කියලා. මිශ්‍ර අක්ෂර කියලා කියන්නේ මේ ශුද්ධාක්ෂර දෙකක් එකතු වීමෙන්. එහෙම නැත්නම් බායාං කොටසත් දායාං කොටසත් දෙකම එකවර පාවිච්චි කිරීමෙන් නිෂ්පාදනයෙන් නිපදවා ගන්න ලබන අක්ෂර වලට. අපි මේ අක්ෂර නිෂ්පත්තිය ගැන පොඩ්ඩක් තවදුරටත් අපි විමසා බලමු. මේ අක්ෂර නිෂ්පත්තිය සිදුවෙන ප්‍රධාන අක්ෂර කීපයක් අපි හඳුනාගෙන හිඳිමු. මම එය රූපසටහනේ දක්වලා තියෙනවා. තබ්ලාවේ ප්‍රධාන අක්ෂර 12ක්. මේ ප්‍රධාන අක්ෂර 12 ඇතුලේ තියෙනවා ශුද්ධාක්ෂර තියෙනවා, මිශ්‍ර අක්ෂර තියෙනවා, දහිනාවෙන් නිකුත් වන ශුද්ධාක්ෂර තියෙනවා, බායාං කොටසෙන් නිකුත් වන ශුද්ධාක්ෂර තියෙනවා. මේ දෙක එකතු වීමෙන් හැදෙන මිශ්‍ර අක්ෂර කිහිපයක් මම දක්වලා තියෙනවා. අපි මුලින්ම බලමු නා අක්ෂරය. එහෙම නැත්නම් අපි කියන තා අක්ෂරය. නා අක්ෂරය උපදින්නේ කොහොමද කියලා. නා අක්ෂරය තබ්ලාවේ චාන්ටිය මතින් උපදින්නේ. තබ්ලාවේ චාන්ටිය මතින් මේ නා අක්ෂරය අපේ දබර ඇඟිල්ල පාවිච්චි කරලා අත සැහැල්ලුවෙන් දබර ඇඟිල්ලෙන් මේ චාන්ටියට පහර දීමෙන් තබ්ලාවේ නා අක්ෂරය උපදිනවා. නා අපි මේකට තා කියලාත් කියනවා. තා අක්ෂරය කියලා අපි භාවිතා කරනවා. නා අක්ෂරයම තා අක්ෂරයටත් භාවිතා කරනවා. තා නැත්නම් නා. ඊළඟට ති. ති කියන අක්ෂරය තබ්ලාවේ ස්යාහිය මතිනුයි නිපදෙන්නේ. ඒ උපදින්නේ තබ්ලාවේ ස්යාහිය මතින්. අතේ දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් හැර අනෙත් ඇඟිලි තුන හඬ විහිදී නොයන පරිදි තබ්ලාවේ ස්යාහිය මතට පහර දීමෙන් ති කියන අක්ෂරය උපදිනවා. ති. මේ ඇඟිලි තුනම එකට වදින්නේ ති. ඊළඟට ට කියන අක්ෂරය. මේ ට කියන අක්ෂරය දබර ඇඟිල්ල ස්යාහිය මතට පතිත වීමෙන් ට. ති ට. ඊළඟට රී කියන අක්ෂරය. රී කියන අක්ෂරයත් අර ට කියන අක්ෂරය වාදනය වුණු විදියටමයි වාදනය වෙන්නේ. නමුත් ඊතරම් තදින් වාදනය කරන්නේ නැහැ. ස්යාහිය මතට ටිකක් සැහැල්ලු වෙනුයි ස්යාහිය මතට පතිත කරන්නේ දබර ඇඟිල්ල. එතකොටයි රී අක්ෂරය උපදින්නේ. ට කියන අක්ෂරය වාදනය වෙද්දී ටිකක් බරට වදිනවා. සැහැල්ලු වෙනු රී කියන අක්ෂරය භාවිතා වෙන්නේ ස්යාහිය තුලම. ඊළඟට තින් කියන අක්ෂරය බලමු. තින් කියන අක්ෂරය උපදින්නේ ලවයෙන්. දබර ඇඟිල්ල ලවේ හඬ විහිදී යන පරිදි පතිත කිරීමෙන් තමයි තින් අක්ෂරය උපදින්නේ. තින්. ඊළඟට බලමු තුන් කියන අක්ෂරය. තුන් කියන අක්ෂරය උපදින්නේ ස්යාහියෙන්මයි. හඬ විවෘත අක්ෂරයක්. හඬ විහිදී යන පරිදි අත නතර ඇඟිල්ල නතර වීමක් සිදු වෙන්නේ නැහැ. වැදිලා ඇඟිල්ල යලිත් උඩට එනවා. එනකොට උපදින අක්ෂරය තුන්. නා ති ට තින් තුන් රි. ප්‍රධාන අක්ෂර ශුද්ධ අක්ෂර කිහිපයක් දහිනාවෙන් උපදින.
අපි බලමු බායාවෙන් උපදින අක්ෂර. බායාවේ ප්‍රධාන වශයෙන් හඬ දෙකයි තියෙන්නේ. මේ විවෘත හඬත් මේ සංවෘත හඬත්. මේ සංවෘත හඬට අපි කියනවා කා. මේ විවෘත හඬට අපි කියනවා ගා නැත්නම් ගී. නමුත් මේක යෙදෙන ක්‍රමය අනුව යෙදෙන තැන අනුව ගා, ගී, ගේ, 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 ගා වශයෙන් යෙදෙනවා. ගා කියන අක්ෂරයම ගී, ගේ වශයෙන් වෙනස් වෙනවා. උත්පාදනය කරන විදිය අනුව. කා යන්නත් එහෙමයි. කා කියන අක්ෂරයත් කා, කී, කේ වශයෙන් යොදා ගන්නවා උත්පාදනය වෙන විදිය අනුව. ඊළඟ අක්ෂරය තමයි මේ කත්. කත් කියන අක්ෂරයත් ටිකක් හඬින් වාදනය කරන අක්ෂරයක්, ශුද්ධ අක්ෂරයක් තබ්ලාව මත. මේ සියල්ලම මම දැන් පැහැදිලි කරේ ශුද්ධ අක්ෂර. බායාවෙන් සහ දායාවෙන් උපදින ශුද්ධ අක්ෂර. අපි බලමු ඊළඟට මිශ්‍ර අක්ෂර. මේ ශුද්ධ අක්ෂර දෙකක් එකතු වීමෙන් තමයි මිශ්‍ර අක්ෂරයක් උපදින්නේ. දා කියන මිශ්‍ර අක්ෂරය. හොඳට මතක තියාගන්න තබ්ලාවේ දා කියන්නේ මිශ්‍ර අක්ෂරයක්. මේ දා කියන මිශ්‍ර අක්ෂරය උපදින්නේ දහිනාවේ නා අක්ෂරයත් බායාවේ ගේ අක්ෂරයත් දෙක මිශ්‍ර වීමෙන් උපදිනවා දා කියන මිශ්‍ර අක්ෂරය. දා. ඒ වගේමයි දින් කියන මිශ්‍ර අක්ෂරය. දින්. මේ තින් අක්ෂරයත් මේ ගේ අක්ෂරයත් එකතු වීමෙන් දින් කියන මිශ්‍ර අක්ෂරය උපදිනවා. ඊළඟට දේ නැත්නම් දී කියන මිශ්‍ර අක්ෂරය. මේ ආකාරයෙන් වාදනය වෙන්නේ මේ තේ නැත්නම් තී කියන ශුද්ධ අක්ෂරයත් මේ ගේ කියන ශුද්ධ අක්ෂරයත් එකතු වීමෙන් දේ කියන මිශ්‍ර අක්ෂරය උපදිනවා. අපි ඊළඟට බලමු තාල නිරූපණය කරන්නේ කොහොමද කියලා. අපිට තාල නිරූපණය කරන්න පුළුවන් අපේ දෑත පාවිච්චි කරමින් තාල නිරූපණය කරන්න පුළුවන්. ඒදි ප්‍රධාන ක්‍රම තුනක් අපි අනුගමනය කරනවා. ඒ ප්‍රධාන ක්‍රම තුන තමයි එකක් මේ අත්ින් අතල්ල තැලීමත්, අත වියෝග කිරීමත්, ඇඟිලි දැක්වීමත්. අපි සමග්‍රහය සහ තාලස්ථාන සඳහා අපි අතින් මෙහෙම හඬ අත තල්න තැලීම සිදු කරනවා. කලිය පෙන්වීමට අපි මෙහෙම අත වියෝග කිරීම සිදු කරනවා. අනෙත් මාත්‍රා පෙන්වීම සඳහා අතින් අපි මේ සුලැඟිල්ලේ පටන් ඇඟිලි තියාගෙන අපි මෙහි තේකාව උච්චාරණය කරමින් මෙහි තාල නිරූපණය සිදු කරනවා. ඊළඟ දේ තමයි අක්ෂරවල ධ්වනිය සම්බන්ධව අපි පොඩි සලකා බැලීමක් කරමු. ධ්වනිය මම මේ රූපසරහනේ දක්වලා තියෙනවා අක්ෂර 8ක්. ඒ අක්ෂර 8 නා, තා, තින්, ති, දී, දී, දින්, දී, දා සහ තු වශයෙන්. නමුත් තා සහ නා කියන අක්ෂර දෙක එක් ධ්වනියක්. තින් සහ ති කියන අක්ෂර අපි භාවිතා කිරීමේදී එය එක් ධ්වනියක්. ජප්තාලයේ අපි තේකාව කීමේදී අපි කියන්නේ දීනා, දී, දීනා, තීනා, දී, දීනා වශයෙන්. නමුත් ඒව තබ්ලාවේදී වාදනය කිරීමේදී වාදනය කරන්නේ දින්නා, දින්, දින්නා, තින්නා, දින්, දින්නා වශයෙන්. එහි ධ්වනිය එතෙන්දී සමානයි. දී අක්ෂර දෙකක් වුණාට දී සහ දින් එහි ධ්වනිය සමානයි. නමුත් දා කියන අක්ෂරය, තු කියන අක්ෂරය එක් ධ්වනියක් පමණයි තියෙන්නේ. දා කියන අක්ෂරය එක් ධ්වනියකින් යුක්තයි. නමුත් දින් කියන අක්ෂරය දී කියන අක්ෂරයත් එක්ක එක් ධ්වනියකින් යුක්තයි. ති කියන අක්ෂරයත් තින් කියන අක්ෂරයත් එක් ධ්වනියකින් යුක්තයි. අපි ඊළඟට බලමු ඒකල තබ්ලා වාදනයක නැත්නම් ශාස්ත්‍රීය තබ්ලා වාදනයක තියෙන පද කොටස් මොනවද කියලා. නාමිකව ගත්තොත් මුකඩා, කායදා, පල්ටා, තිහායි ඔබ විශේෂ නිර්දේශයට අදාළව මේ කාරණා හතර තමයි තියෙන්නේ. ඉන් එහාට තවත් පද වර්ග රාශියක් තියෙනවා. නමුත් ඔබ විශේෂ නිර්දේශයට අදාළව තියෙන කොටස් වශයෙන් මුකඩාව මුලින්ම සඳහන් කරන්න පුළුවන්. මුකඩාව කියලා කියන්නේ ගායනයේදී හෝ වාදනයේදී ආකර්ෂණීය ලෙස සමස්ථානය ග්‍රහණය කිරීම පිණිස භාවිතා කරන තිහායි සහිත හෝ රහිත කෙටි පද ප්‍රබන්ධයට අපි මුකඩාව කියලා කියනවා. මුකඩාව අපි පාවිච්චි කරන්නේ සමග්‍රහයට පිවිසීමට. සමග්‍රහයට පිවිසීමට තිහායි සහිතව හෝ තිහායි රහිතව පාවිච්චි කරන පද ප්‍රබන්ධයට අපි කියනවා මුකඩාව කියලා. මේ මුකඩාව මෘදු ධ්වනියක්, මෘදු අක්ෂරයන්ගෙන් යුක්ත ප්‍රබන්ධයක්. ඒ කියන්නේ තිරිකිට, තක, තා, ගිඩ, නග, තිරිකිට, කත්, තිරිකිට, තක, දා, තිද්දා වැනි මෘදු අක්ෂර තමයි මුකඩායක භාවිතා වෙන්නේ. ගුණ කිරීමක් හෝ නැවත නැවත වාදනය කිරීමක් මුකඩාව තුළ සිදු වෙන්නේ නැහැ. මුකඩාව තුළ ගුණ කිරීමක් සිදු කරන්නේ නැහැ. නැවත නැවත භාවිතා කිරීමක්, නැවත නැවත වාදනය කිරීමක් භාවිතා වන්නේ නැහැ. ප්‍රබන්ධය එක්වරක් පමණක් භාවිතා කළා, වාදනය කළා සමස්ථානයෙන් අවසන් කිරීම තමයි සාම්ප්‍රදාය. මම උදාහරණයක් දක්වලා තියෙනවා. මුකඩාවේ තිරිකිට දා, තිරිකිට දා, දා තිරිකිට තක, තා තිරිකිට තක, තිරිකිට දා තිද්දා, තිරිකිට දා තිද්දා, තිරිකිට දා තිද්දා.
ඒ පදයෙන් සමග්‍රහයට පිවිසෙන දාතිද්දා 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 වශයෙන් සමග්‍රහයට පිවිසුනාට පස්සේ එතෙන් සිට ඊළඟ පද කොටස වාදනය කරගෙන යනවා. අපි ඊළඟට බලමු කායදා කියන්නේ මොනවද කියලා. කායදා කියන්නේ තබ්ලා භාවිතයේදී තබ්ලා පද විශේෂයක් ශාස්ත්‍රීය තබ්ලා වාදනයේදී භාවිත කරන ශාස්ත්‍රීය පද විශේෂයක්. එහි පිළිවෙල ක්‍රියා පිළිවෙල කියන එක තමයි මේ වචනාර්ථය. කායදාව කිසියම් වූ පිළිවෙලකට අවනද්දාක්ෂර සංවිධානය කර ගනිමින් කුලා කුලා බන්ත් කුලා කියන සංයෝගන සිදු වෙනවෙමින් කියන්නේ හඬ විහිදෙන විදියට වාදනය කිරීමට අපි කුලා කියලා අදහස් කරනවා. හඬ විහිදෙන්නේ නැති විදියට බායාව සම්බන්ධ කරගන්න නැතුව වාදනය කරන එකට අපි කියනවා බන්ත් කියලා. මේ කායදා කියන පද කොටස තබ්ලා වාදනය තුළ විස්තර කරන පද කොටසක්. මේ විස්තර කරන පද කොටස ප්‍රබන්ධය වෙලා තියෙන කායදාව වශයෙන් මේ විස්තර කරන කොටසට අපි කියනවා පල්ටා කියලා. ඒ කියන්නේ කායදාව පල්ටා ආශ්‍රයෙන් අපිට විස්තර කරන්න පුළුවන් පද කොටසක්. ඒ වගේමයි මේ කායදාව ශ්‍රාවකයෙකුගේ මානසිකත්වය එක තැනකට ගේන එන්න එක තැනකට ගන්න උපකාරී වන පද විශේෂයක්. තබ්ලා වාදනයක මුලින් වාදනය වන පද විශේෂයක්. මේ වාදනය තුල ශ්‍රාවකයාගේ මානසිකත්වයේ එක් තලයකට ගෙනීමට උපයෝගී කරගන්නවා පද විශේෂයක්. ඒ වගේමයි මේ ආධුනිකගේ හස්ත සාධන සඳහාත් උපයෝගී කරගන්න පුළුවන්. තබ්ලා වාදනය ප්‍රගුණ කරන ආධුනික මට්ටමේදී ආධුනිකයෙකුට මෙහි හස්ත සාධන සඳහා මේ කායදා යොදා ගන්න පුළුවන්. මම උදාහරණ වශයෙන් දක්වලා තියෙනවා දති දග්ගී නාදා තිරිකිට දති දග්ග තීනා කීනා තති තකි නාතා තිරිකිට දති දග්ග දිනා ගිනා කියලා කායදාවක් එය පල්ට ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. තවත් උදාහරණයක් මම දක්වලා තියෙනවා දතිට දතිට දදතිට දග්ග තීනා කීනා තතිට තතිට තත තිට දග්ග දිනා ගිනා වශයෙන් මේ කායදා දෙකක්. මේ කායදා දෙකම පල්ට ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. අපි බලමු පල්ට කියන්නේ මොනවද කියලා. පල්ට කියලා කියන්නේ තබ්ලා වාදනයේදී විස්තර කිරීමට නැත්නම් කායදා හෝ රේලා විස්තර කිරීමට පාවිච්චි කරන උපක්‍රමයට අපි කියනවා පල්ටා කියලා. පල්ටා කායදාව හෝ රේලාව සමග බද්ධ වෙලා තමයි හැම වෙලෙම තියෙන්නේ. ඒ වගේම තමයි අදාළ ප්‍රබන්ධයේ ආකෘතිය සහ අන්තර්ගත ලක්ෂණ ගැබ් වෙලා තමයි පල්ටා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කායදාවේ ලක්ෂණ පල්ටාව තුල අන්තර්ගතයි. කායදාවේ හැඩය පල්ටා තුල අන්තර්ගතයි. කායදාවේ හඬ ඒ ධ්වනිය පල්ටා තුල අන්තර්ගතයි. ඊළඟ දේ තමයි අර මම කලින් සඳහන් කරපු කුලා බන්ද් ආකෘතිය. කායදාවේ මම තියනවා කියලා සඳහන් කරපු කුලා බන්ද් කුලා කියලා තියෙන ඒ ආකෘතිය ඒ ආකාරයටම පල්ටාව තුලත් තියෙනවා. පල්ටා වාදනය කිරීම සිදු වෙන්නේ කායදාව වාදනය කළා කායදාව ගුණ කිරීමෙන් පස්සේ අපි ගුණ කිරීමට අදාළව අපි දෙගුණයට ගියා නම් දෙගුණෙම පල්ට වාදනය කරනවා. කායදාව වාදනය කළා කායදාව පල්ටා වලට යන්න කලින් කායදාව සිව් ගුණයට අපි වාදනය කරා නම් පල්ටා සිව් ගුණෙන් වාදනය කරනවා. අපිට කායදාව ගුණ කරන ලය අනුව එතෙන් සිට ඒ ලයේ සිට පල්ටා වාදනයක් තමයි සිදු කරන්නේ. එය විස්තරයක්. ඊළඟට අපි බලමු තිහායි. තිහායි කියලා කියන්නේ එකම පද කොටසක් තුන් පාරක් තෙවරක් අවසානයක් හැඟවෙන ආකාරයට ප්‍රබන්ධ වුණු අක්ෂර ඛණ්ඩයක්. ඒ කියන්නේ එකම පද කොටසක් තුන් පාරක් වාදනය කිරීමට අපි සරලව කියනවා තිහායි කියලා. නමුත් එහි අවසානයක් හැඟවෙන ආකාරයට ප්‍රබන්ධ වුණු අක්ෂර ඛණ්ඩයක් එකම ආකාරයට තෙවරක් වාදනය කිරීම තිහායි කියනවා. එකම ආකාරයට සමාන පද කොටස් තුනක් තෙවරක් වාදනය කර සමග්‍රහයට පිවිසීමට අපි කියනවා තිහායි කියලා. අපි ඊළඟට බලමු තිහායි කියන්නේ මොනවද කියලා. තිහායි කියලා කියන්නේ අවසානයක් හැඟවෙන ආකාරයට ප්‍රබන්ධ වුණු අක්ෂර ඛණ්ඩයක් එකම ආකාරයකට තෙවරක් වාදනය කිරීමට අපි තිහායි කියලා භාවිතා කරනවා. කියන්නේ සමාන පද කොටස් තුනක් එකට වාදනය කිරීමෙන් සමග්‍රහයට පිවිසීමට අපි තිහායි එකක් කියලා කියනවා. ඒ තිහායි එකේ ප්‍රධානම දේ තමයි කොටස් තුනක් තියෙනවා. අපි එක කොටසකට කියනවා පල්ලා එකක් කියලා. පල්ලා තුනකින් යුක්ත වුණු ප්‍රබන්ධයක් තෙවරක් වාදනය කළා සමග්‍රහයට පිවිසීමට අපි තිහායි කියලා කියනවා. තබ්ලා වාදනයකදී බොහෝ දුරට අවසානයේ හැඟවෙන්න අපි තිහායි එකක් යොදා ගන්නවා. නමුත් ශාස්ත්‍රීය තබ්ලා වාදනයක් තුළ තිහායි කියන කොටස් අපි මුල මැද අග
හැමතැනදීම භාවිතා කරනවා 30යි. මම මේ රූප සටහනේ දක්වලා තියෙනවා 30යි. එකකට උදාහරණයක් දාතිරි කිටතක තිරිකිට දාති දා දාතිරි කිටතක තිරිකිට දාති දා දාතිරි කිටතක තිරිකිට දාති දා. ඔබට පේනවා එකම පද කොටස තෙවරක් වාදනය වෙලා තියෙනවා සමානාකාරයෙන්. ඒ එකම පද කොටස තුන් පාරක් වාදනය කිරීමෙන් පස්සේ තුන්වන කොටසේ අවසානය නතර වෙන්නේ සමග්‍රහය මත. තුන්වන පද කොටසේ අවසානයේ හැඟ වෙන්නේ සමග්‍රහය මත, අවසානයේ සිදු වෙන්නේ සමග්‍රහයට. එතකොට එකම පද කොටස තුන් පාරක් වාදනය කිරීමෙන් පසු සමග්‍රහයට පිවිසීමට භාවිතා කරන උපක්‍රමය තමයි 30යි. ඔව්. අපි ඊළඟට යමු මම මේ සඳහන් කරපු නිර්දේශිත අංග ඇතුළත්ව ශාස්ත්‍රීය තබ්ලා වාදනයක්. ශාස්ත්‍රීය තබ්ලා වාදනයක් සිදු වෙන්නේ හැම විටම ලෙහෙරාවක් සමග. ලෙහෙරාවක් කියලා කියන්නේ ස්වර වාදන භාණ්ඩයකින් වාදනය කරන වාදන කොටසක්. ඒ වාදන කොටස අපි වාදනය කරන තාලයට අදාළව වාදනය වෙන්නේ. මුල ආරම්භ කාලයේ ඒකල තබ්ලා වාදනවලදී යොදාගත්තේ සාරංගිය තමයි. සාරංගියෙන් තමයි ලෙහෙරාව වාදනය කරේ. පසු කාලීනව අනෙකුත් ස්වර භාණ්ඩ වලින් සර්පිනාව, වයලීනය ආදී භාණ්ඩ වලින් ලෙහෙරාව වාදනය කරනවා. අපි ඊළඟට සවන් දෙමු. මම මේ කතා කරපු මේ සඳහන් කරපු වාදන අංගත් සමග ලෙහෙරාවකුත් සමග තබ්ලා වාදනයක් සිදු වෙන්නේ කොහොමද කියලා. මට ලෙහෙරා වාදනයෙන් සහාය වෙනවා අද තුෂාරසගේ ලෙහෙරාවත් සමග අපි ඒකල වාදනයට සවන් දෙමු. ආදරණීය දුවේ පුතේ, මම ඒ ඉදිරිපත් කළ වාදනය තුල මා මුලින් පාඩම තුල සඳහන් කරපු තබ්ලා පද එකතු කරගෙන තමයි ඒ තබ්ලා වාදනය ලෙහෙරාවත් සමග වාදනය කරේ. මම මින් අනතුරුව මේ સમાප්ති කරන්න බලාපොරොත්තු වෙනවා ලෙහෙරාවත් සමගම, තුෂාරගේ ලෙහෙරාවත් සමගම චක්‍රධාර එකක් වාදනය කළා. 30යි එකකින් සමන්විත ඉතහා ගියපු 31කට එහා ගියපු චක්‍රධාර එකක් වාදනය කළා. මම මේ වාදනය අවසන් කරනවා. ඒ ඔබගේ අමතර දැනුමට උපකාරී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දාත්‍රිකට තක තාත්‍රිකට තක තුනාකට තක තාත්‍රිකට තක ත්‍රිකට තක තක ත්‍රිකට දාති දා ත්‍රිකට දාති දා ත්‍රිකට දාති දා දාත්‍රිකට තක තාත්‍රිකට තක තුනාකට තක තාත්‍රිකට තක ත්‍රිකට තක තක ත්‍රිකට දාති දා ත්‍රිකට දාති දා ත්‍රිකට දාති දා දාත්‍රිකට තක තාත්‍රිකට තක තුනාකට තක තාත්‍රිකට තක ත්‍රිකට තක තක ත්‍රිකට දාති දා ත්‍රිකට දාති දා ත්‍රිකට දාති
ආදරණීය දුවේ පුතේ අද අපි පාඩම තාල සංකල්ප ගති මිති ලය සහ තාලයක කොටස් ඒ වගේම උත්තර ಭಾರತೀಯ තාල හඳුනා ගැනීම සහ තාල ගුණ කිරීම තාලවල ටේකා තබ්ලාවෙන් වාදනය කිරීම මේ කරුණු කාරණා සියල්ල අපි අද පාඩමේදී සාකච්ඡා කරා ඔබටත් පුළුවන් දුවේ පුතේ මේ කිව්ව කරුණු නැවත නැවත සවන් දීලා ශ්‍රවණය කරලා මේවා අධ්‍යයනය කරලා මේ අක්ෂර ටේකාවල් හස්ත සාධනය කරලා ඔබගේ තාල දැනුම වැඩි කරගන්නත් මේ ශිල්පීය ප්‍රාගුණ්‍ය වැඩි කරගන්නත් ඔබට මේ පාඩම යොදා ගන්න පුළුවන් නැවතත් මේවන් පාඩමකින් හම්බවන තුරු ආයුබෝවන්